නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා ටිකක් ශ්‍රවණය කරන්නයි බොහෝම සද්ධාවෙන් ධර්ම ශ්‍රවණයට සූදානම් වෙන්නේ. පිංගතුනේ බණ ඇසීම කියලා කියන්නේ නිවන් දොරටුවක් වෙනවා. මේ බණ ඇසීම නිසා ජීවිතේ පින තියෙන ධර්මාවබෝධයට පින තියෙන අය ඒ අයට එක බණ පදයක් ඇසීමෙන් පවා ජීවිතේ වෙනස් කරගෙන ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. මේ සද්ධර්මයේ තියෙන වටිනාකම නිවරදි ධර්මය බුදු කෙනෙක් බුදුමවින් දේශනා කරපු ඒ උතුම් සද්ධර්මය තුළ ඒ බුද්ධ වචනයේ අපිට හිතාගන්න බැරි අපිට තේරුම් ගන්න බැරි මහා පුදුම අවබෝධයට උපකාර වෙන බුද්ධ ශක්තියක් ඒ බුද්ධ වචනයක ගැබ්වෙලා තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකස්මින් බ්‍රහ්ම චරියස්මින් සහස්සම් මච්චු භායිනං කියල. බුදු කෙනෙකුගේ එක බණපදයක මරු පරදවන රහතුන් දහසක් බිහි කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා කිය. ඒ නිසා මේ බුදු කෙනෙක්ගේ එක බණපදයක වටිනාකම ඒ සද්ධර්මය වටිනාකම මේ බුද්ධ විෂය අචින්තියයි. ඒ නිසා බුදු කෙනෙක්ගේ මේ බණපදයක් ඇසීමේ වටිනාකම කොච්චරද කියන්න. කොයි තරං අසද්ධර්මය ඇහුවත් නිවරදිව අවබෝධයට උපකාර නොවෙන බුදු කෙනෙක් දේශනා නොකර ඒ ධර්ම කාරණා හැටියට ධර්මය නොවන අධර්ම කාරණා කොච්චර කාලයක් අහලා පුරුදු කර කර මේක තමයි හරි මේක තමයි හරි කිය කොච්චර ඒ ප්‍රතිපක්ති පුරන්න උත්සාහ කරත් අවබෝධයක් නම් ලැබෙන්නේ නෑ. ඔබ දන්න උපතිස්ස කියන තරුණයා සාරිපුත්ත හාමුදුරන්ගේ ගිහි කාලෙ උපතිස්ස කෝලිත කියන යාළුව දෙන්න විමුක්තියක් හොයාගෙන ගිහිල්ලා ඉස්සල්ලාම සම්බන්ධ වනේ සංජය කියන පරිබ්‍රාජකය ළඟට. මේ සංජය ළඟ ගෝලයෝ බොහෝ පිරිසක් හිටිය 500ක තරම් ශිෂ්‍ය පිරිසක් හිටිය කිය. එදකොට මේ සංජය කියන කෙනා ශාස්තෘවරයෙක් හැටියට පෙනී හිටපු කෙනෙ. තමන් ළඟ ඉන්න තමන්ගේ ගෝලයන්ට තමන් ශාස්තෘවරයෙක් හැටියට මේ විදිහට ඔබ කරන්න මේ වගේ හිත වඩන්න මෙන්න මේකයි මග කියලා මාර්ගයක් කියනවා. හැබැයි නිවැරදි මාර්ගය නෙමේ. මේ සංජය ළඟ බොහෝ කාලයක් ඒව පුරුදු කරා. ඒ කියන දේවල් අහගෙන හිටිය අවබෝධ වෙයි කියලා. ඒ මාර්ගයේ වැඩුවා. හැබැයි කිසිම අවබෝධයක් ලැබුන්නේ. අවසානයේ උපතිස්ස කෝලිත දෙන්න කතා වුණා අපි බලාපොරොත්තු වෙන විමුක්තිය නම් අපිට මෙතනින් ලැබෙන්නේ. අපි විමුක්තියක් හොයාගෙන යන් කියලා පිටත් වෙලා ගියා. එහෙම ගිහිල්ල බොහෝ දුරක් ගිහිල්ලා අවසානය දෙන්න කතා වුණ අපි එකට මේ ගමන යනවට වඩා අපි පාරවල් දෙහෙක බෙදිලා ගියොත් කාටහරි ඉක්මනින් ධර්මමාර්ගයක් හම්බේ. ඒ හම්බෙච්ච ගමන් අනිච්චෙනා හොයාගෙන ඇවිල්ලා යාටත් ඒ මග කියනවා කියලා දෙන්නට දෙන්න පොරොන්දුවක් වුණා. ඒ පොරොන්දුවෙන් තමයි දෙපැත්තට බෙදිලගේ. එහෙම යද්දී ඈතින් අස්සජී මහරහත්තන් වහන්සේ වඩිනවා දැකලා උන්වහන්සේ ගිරියව් උන්වහන්සේගේ සාන්ත පෙනුම උන්වහන්සේගේ සුරූපෙ දැකලා උපතිස්ස කියන තරුණයට හිතුන මේ කෙනානං බොහෝම කැඹුරු ධර්මයක් ප්‍රගුණ කරපු පුරුදු කරපු දමනය වෙච්ච කෙනෙක් පාට ගිහිල වන්දනා කළැව ස්වාමීනි ඔබහන්සේට ගුරුවරයෙක් ඉන්නවාද. ඔබහන්සේගේ ගුරුවරය කවුද. ඔබහන්සේ මොනවගේ ධර්මයක්ද පුරුදු කරන්න අනේ මටත් එක කියලදේ. එවෙලේ තමයි ගාථාවකින් මං ගොඩාක් ධර්මය දන්න කෙනෙක් නෙමෙයි මගේ ශාස්තෘන් වහන්සේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ. අන්න උන්වහන්සේ මේ දිනවල වේල්වනාරාමි වැඩඉන්නවා. හැබැයි මං අවබෝධ කරගත්තදේ. හකුලෝල කෙටියෙන් ඒ බුද්ධ වචනය ඔබට වැටහෙන්න කියන්නම් කිව. එහෙම කියලා ගාථාවයි කිවි. ඔබ දන්නවා ගාථාවක පද 4යි. ඒ පද 4 ගාථාවෙන් පළවෙනි පද දෙක ඇහෙනකොටම සුවාන් ඵලයට පත් වුණා. ඒ දම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවංවාදී මහා සමනෝ කියන මේ ගාථාවේ පද දෙකක් ඇහෙනකොට සෝවාන් වුණා.
තැම් බලන්න අර සංජය කියන පරිබ්‍රාජකය ළඟට වෙලා කොච්චරනන් ධර්මය කියලා අධර්මය අහගෙන හිටියත් කොයි තරන් ඒ කියන දේවල් පුරුදු කරත් කිසිම අවබෝධයක් ලැබුන්නේ. ඒකට හේතුව ඒ සද්ධර්මය නෙමෙයි. බුදු කෙනෙක් දේශනා කරපු සද්ධර්මය එක ගාථාවක් ඇහුණත් ඒ ගාථාව පද දෙකක් ඇහුණත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පින මතු වෙලා එනවා. ඒ තමයි බුද්ධ වචනයේ තියෙන ආශ්චර්යය. ඒ නිසා පිංගතුනේ නිවරදි ධර්මය ශ්‍රවණය කරන්න ලැබෙනවා කියන්නේ සසර විශාල පිනක් තියෙන්නට ඕන. ඒ පිනෙන් තමයි අපිට කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි ලැබෙන්නේ. ඒ දෙකම බාහිරින් ලැබෙන දේවල්. කල්යාණ මිත්‍ර ඇසුර කල්යාණ මිත්‍රව හැටියට බොහෝ පාප මිත්‍රයෝ පෙනී ඉන්නවා. ධර්මය හැටියට බොහෝ අධර්මය ඇහෙනවා. මෙන්න මේකයි බුද්ධ වචනේ, මේකයි නියම බුද්ධ වචනේ ඔන්න අපි හොයාගත්තා කියලා ධර්මය ස්වරූපයෙන් තම තමන්ගේ මතවාද අධර්ම මතවාද විකෘති මතවාද සමාජ ඕන තරම් ධර්මය කියලා ඇහෙනවා. හැබැයි ඒ අහන්න කොච්චර ගිහිල්ලා මොන තරම් ඒවා පුරුදු කරගෙන හිටියත් ඔවුන්ට ධර්මාවබෝධයක් නම් ලැබෙන්නේ මුලාවක් රැවටීමක් නිසා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න මොහොතකට පෙර පිරිනිවන් මංචකේ වැඩ ඉඳලා ආනන්ද හාමුදුරන්ට දේශනා කර ආනන්දය අනාගතයේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ කවුරු හරි කෙනෙක් කියයි මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න බුදු හාමුදුරුවෝ දේශනා කරපු නියම ධර්මය ආනන්දෝක පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ කියන දේ ධර්ම විනයට බහා බලන්න කිය බුද්ධ වචනයත් එක ගැලපෙනවද මේක බුද්ධ වචනයත් එක සැසඳෙනවද ඒ ධර්ම විනයට ගැලපෙන් නැත්නම් ඒක බැහැර කරන්න ඒක යාගේ පෞද්ගලික දෙයක් මේ නම් ධර්මය නෙමෙයි කියලා එක බැහැර කරන්න කිව. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද සමහර වෙලාවට කණ්ඩායමක් පිරිසක් එකතු වෙලා මතයක් කියාගෙනයයි මෙන්න ධර්මය මෙන්න බුදු හාමුදුරන්ගේ නියම ධර්මය ඒත් පිළිගන්නත් එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. ධර්ම විනයට බහා බලන්න ධර්මයත් එක ගැලපෙනවා නම් පමණක් පිළිගන්න බුද්ධ වචනයත් එක ගැලපෙන් නැත්නම් ඒක ඒ අයගේ පෞද්ගලික දෙයක් කියලා බැහැර කරන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද කවුරු හරි කියයි මම බුදු හාමුදුරන්ගෙන් අහගත්තා බුදුරජාණන් වහන්සේ මට මෙන්න මේ විදිහටයි දේශනා කරේ කියලා බුදු හාමුදුරුවෝ පිරිනිවන් පෑවට පස්සේ කෙනෙක් කියයි ඒකත් පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා එක පාරට බුද්ධ වචනයත් එක ගලපලම බලන්න කියෝ. ඊළඟට බුදු හාමුදුරුවෝ ඒ විදිහට පෙන්නවා පිරිනිවන් පෑවට පස්සේ පිරිසක් එකතු වෙලා කියයි කණ්ඩායමක් හැටියට මතයක් කියයි අපි බුදු හාමුදුරන්ගෙන් අහගත්තා මෙන්න මේ විදිහටයි බුදු හාමුදුරුවෝ අපිට හරියටම කියලා දුන්න. ඒත් පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්න එපා ධර්ම විනයත් එක්ක බහා බලන්න කියෝ. ධර්මයත් එක ගැලපෙනවා නම් පමණක් පිළිගන්න නැත්නම් ප්‍රතික්ෂේප කරන්න මේ බුද්ධ වචනය නෙමෙයි. මේකට ධර්මය කැනෙ සතර මහාපදේශ මෙන්න මේ සතර මහාපදේශ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන්න පෙර පිරිනිවන් මංචකේ වැඩ සිටිදි දේශනා කරන්නේ අනාගතයේ ධර්මයේ ස්වරූපෙන් අධර්මය මතුවෙන බව බුදු හාමුදුරුවෝ දකිනවා. පිංගතුනි අපි මේ ඉන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් ගත වෙච්ච තැනක බුදු හාමුදුරුවෝ වැඩ සිටිද්දි ධර්මයේ ස්වරූපෙන් අධර්ම මතවාද සමාජි පැතිරුණා. භික්ෂූන් වහන්සේලා ස්වරූපෙන් හිටපු අයත් ධර්මයට විරුද්ධ මතවාද කියාගෙන ගිය අවස්ථා තිබුණා. ඊළඟට අපේ බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාන වෙලාවේ උන්වහන්සේගේ චිතකයට ගිනි දැල් වෙනකොටත් අර සුබද්ද කියන පාපී භික්ෂුව ඇවිල්ලා පිරිස ඉදිරියට ඇවිල්ලා කියනවා දැන් අපිට මේක කැපයි මේක අකැපයි කියලා නීති පනවන්න කෙනෙක් නෑ කියෝ. අපිට ඕන විදිහට ඉන්න පුළුවන් කියෝ. ඒ නිසා උඹලා සතුටු වෙලා මේ මහා ශ්‍රමණයාගෙන් අපි මිදුණා කියෝ. දැන් බලන්න බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාද්දිම ඒ වගේ අධර්මවාදීන් තුනුරුවන්ට අගෞරව කරන පාපී භික්ෂූන් මතුවුණා නම් ඊළඟට බුදු හාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 100ක් යන තැන සබ්බකාමී අස මහරහතන් වහන්සේලා එකතු වෙලා දෙවනි ධර්ම සංගායනාව සැලසුම් කරන්නේ බුදුරජාණන් වහන්සේ අකැපයි කියපු දේවල් නෑ ඒක එහෙම වුණාට ඒක කැපයි කියලා තමන්ට ඕන විදිහට විනය වෙනස් කරගෙන තමන්ට ඕන විදිහට ධර්ම මතවාද වෙනස් කරගෙන
වෙනස්ම දෙයක් පතුරුවන්න පටන් ගත්තා මෙන්න මේකයි හරි දේ කියලා. ඒ වෙලාවේ තමයි සබ්බකාමී යස මහරහතන් වහන්සේලා ඉදිරිපත් වෙලා දෙවනි ධර්ම සංගායනාවට කටයුතු සූදානම් කරන්න. ඊළඟට ඔබ අහලා ඇති බුදුහාඳුරු පිරිනිවන් පාල අවුරුදු 230 ගණනක් යනකොට තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුණා මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ මූලිකත්වයේ 1000ක් රහතන් වහන්සේලා එකතු වෙලා ඒකට මූලික හේතුව වුණෙත් ඒ වෙනකොට අන්න තීර්ථකයෝ සිවුරු දරාගෙන මේ බුද්ධ ශාසනයට ඇතුල් වෙලා ධර්මය හැටියට තම තමන්ගේ අදහස් කියා යනවා. විකෘති දේවල්කින් මේ ධර්මය නෙමේ එක එක්කෙනා එක එක අදහස් කියනවා මෙන්න මේකයි ධර්ම මේකයි බුදුහාමුදුරුවෝ කිය මෙන්න මේකයි නියම බණ කියලා ධර්මය වගේම අධර්මය කියා යනවා. ඒ වෙලාවේ ධර්මාශෝක රජ්ජුරුවෝ මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේගේ උපදෙස් ඇතුව ශාසනය පිරිසිදු කරා කියනවා. අධර්ම මතවාද දරන විකෘති මතවාද දරන බුද්ධ වචනයට එකඟ නැති මතවාද දරන ඒ පිරිස සිවුරු අරුවල 60,000ක් ශාසනින් ඉවත් කර ඇරිය කියනවා. තෝර ප්‍රශ්න කර ඒ අයගේ මතවාද ධර්මයට එකඟ නෑ කියලා හරියටම ඔප්පු කරගත්තට පස්සේ එවැනි පිරිස 60,000ක් ශාසනයෙන් නෙරපුවා. ඊට පස්සේ තමයි ශාසනී පිරිසිදු කරන්න යළි ධර්ම සංගායනාවක් තියලා කටයුතු සූදානම් කරේ. දැන් බලන්න බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 100ක් 200 ගානක් යනකොටත් ඒ වගේ වැරදි විකෘති මතවාද ධර්මයේ ස්වරූපයෙන් පතුරවන පිරිස එදා හිටියා නම් අද වෙනකොට බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා අවුරුදු 2560 ගානක් මෙවැනි කාලයක ධර්මයේ ස්වරූපයෙන් මොනතරම් අධර්ම මතවාද විකෘති මතවාද සමාජෙ පැතිරෙන්න පුළුවන්ද. පිංගතුනි බුදුහාමුදුරුවෝ පෙන්නනවා සද්ධර්ම ප්‍රතිරූපක කියලා සූත්‍රයක් තියෙනවා. මේ සද්ධර්ම ප්‍රතිරූපක සූත්‍රය බුදුහාමුදුරුවෝ පෙන්නවා රත්තරන් විතරම නම් ලෝකේ තියෙන. අපි හිතමු අපි සාමාන්‍යයෙන් කියන්නේ දිලිසෙන සියල්ල රත්තරන් නොවේ කියලා. අපි අදනේ අපි නිකන් මෙහෙම හිතමු. දිලිසෙන දෙයක් තියෙනවා නම් කහ පාටද ඒක රත්තරන්ම නම්. ඒ කියන්නේ වෙන දේවල් කහ පාට දිලිසෙන දේවල් හොයාගෙන නැත්නම්. එහෙමනම් රත්තරන් විතරම නම් ලෝකේ පවතින්නේ කවදාව රත්තරන් වලට ඒ කාලේ අභියෝගයක් එන්න විදිහක් නැහැ. එහෙනම් හැමෝම දන්නවා කහ පාටට දිලිසෙන දෙයක් තියෙනවා නම් අහං රත්තරන් කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා අනාගතේ මේ රත්තරන් වල විදිහටම ව්‍යාජ ලෝහ වර්ග මිනිස්සු හොයා ගන්නවා. ඒවත් ඒ වගේටම ඒ වගේ පාටට ඒ වගේ වර්ණයෙන් දිලිසෙනවා. එතකොට මිනිස්සුන්ට හරි රත්තරන් අඳුනාගන්න දක්ෂතාවයක් නැත්නම් රත්තරන් ගැන නොදන්න කෙනා මෙන්න මේක රත්තරන් මේක රත්තරන් ඔය තියෙන රත්තරන් තමයි එහෙම කියා අර ව්‍යාජ වර්ගවලට අහු වෙනවා. ඒ වගේම බුදුහාමුදුරුවෝ පෙන්නවා මහණෙනි ඔය වගේම අනාගතේ ධර්මයේ ස්වරූපයෙන් අධර්මයේ මතුවෙනවා කියන. ධර්මයේ වගේමයි. එතකොට හරි ධර්මය අඳුනගන්න බැරි කෙනා මෙන්න මේකත් ධර්මය මේකත් ධර්මය ඔය කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු දේම තමයි ඒ කියන්නේ. එහෙම කියා අධර්මයට අහු වෙනවා කියන. ඒ නිසා බුදුහාමුදුරුවෝ පෙන්වන අනාගතේ රත්තරන් වගේම ව්‍යාජ වර්ග මතුවෙනවා වගේ ධර්මයේ ස්වරූපයෙන් අධර්මයේ මතුවෙනවා. හැබැයි ඒවට අහු වෙන්නේ හරියට ධර්මයේ නොදන්න කෙනා. දැන් ඔබ හිතන්න රන් කරුවෙක් ගැන හිතන රත්තරන් ගැන හොඳටම දන්න කෙනෙක්. රත්තරම් ඔය විකුණන ඒවා හදන ඒ කඩේක වැඩ කරන අඩුගානේ රත්තරන් වලින් නිර්මාණ කරන රන් කරුවෙක් ගැන හිතන්න. ඔහු රත්තරන් ගැන දන්නවා. ඔහුට අතට දීපු ගමන් ඔහු දන්නවා. එක්ක සමහර ලාවට ගලගාලා බලලා යම් පුංචි උපක්‍රමයකින් සැනින් අඳුන ගන්න මේක රත්තරන් නෙමෙයි. මේක මේ ව්‍යාජ වර්ගයක් ඔයාව රවට්ටලා අඳුන ගන්නවා මිනිස්සු. ඒ රත්තරන් ගැන හරියටම දන්න කෙනා කාටවත් රවට්ටන්න බෑ රත්තරන් කියලා ව්‍යාජ වර්ගවලට රවට්ටන්න බෑ. ඒ වගේ තමයි නිවැරදි ධර්මය බුද්ධ දේශනා ඇසුරෙන් මේ ත්‍රිපිටක ධර්මය ඇසුරෙන් හොඳට ධර්මය අධ්‍යයනය කරපු කෙනා ශ්‍රුතවත් කෙනා බහුශ්‍රුත කෙනා ධර්මදර කෙනෙක්ව කවදාවත් අධර්මය කියලා එයාව මුලා කරන්න බෑ. එයාව රවට්ටන්න බෑ. එයාට බණ කියලා ඔය කියන ඒවා
ඇහෙනකොට මෙයා දන්නවා මේ ධර්මය නෙමේ මේ පෞද්ගලික දෙයක් මේ විකෘතියක් මේ බුදුහාමුදුරන්ගේ අදහස නෙමෙයි කියලා ඇහෙනකොට මෙයා දන්න. හැබැයි රවට්ටන්න පුළුවන් නොමග යවන්න පුළුවන් හරි ධර්මය දන්න ඇති කෙනා. ධර්ම ඉගෙන ගත්ති නැති කෙනා. නිවරදි ධර්මය ගැන වැටහීමක් නැති කෙනා අහපු ගමන් අහුවෙන්. ඒ කෙනාව රවට්ටන්න මුලා කරන්න ලේසි. එනිසා පිංහතුනේ කෙනෙක්කුගේ ධර්මාවබෝධ කිරීමේ කුසලතාවේ වර්තමානි පවා ඇති පින් ඇති අය ඉන්න පුළුවන්. හැබැයි ඒ අය තුළ තමන් තුළ ධර්මය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වෙන යෝනිසෝ මනසිකාරය කොච්චර තිබුණත් ධර්මය අවබෝධ කරගන්න උපකාර වෙන ධම්මානු දම ප්‍රතිපදාවක් තුළ යෙදීම කැපවීම කොච්චර තමන් තුළ තිබුණත් තමන් අහන්නේ අධර්මය නම් බාහිරින් තමන්ට ලැබෙන්නේ අසත් ධර්මය නම් වැරදි විකෘති ධර්මයක් නම් තමන්ට කවදාවත් දහම් මග නිවරදි ධර්මාවබෝධයක් ලැබෙන්නේ නෑ. එනිසා පිංහතුනේ ධර්මය අධර්මය හඳුනාගන්න ඔබ දක්ෂ වෙන්නට ඕන්. එහෙම ධර්මය අධර්මය හඳුනාගන්න කෙනාට අන්න නිවන් මග පැහැදිලි වෙන. මේ බුද්ධ ශාසනය තුළ විටිං විට එවැනි විකෘති මතවාද එවැනි අධර්මය එවැනි ධර්මී ස්වරූපයෙන් ඇතිවන ව්‍යසන විටිං විට ඇතිවෙච් අවස්ථා ඉතිහාසි තියෙනවා. හැබැයි එවැනි අවස්ථාවල ඉර්දි බල සම්පන්න මහරහතන් වහන්සේලා ඒ අධර්ම මතවාද කණ්ඩනය කරන්න ඒ අය අතරින් ධර්මය ගැන ව්‍යක්ත විසාරද බහුශ්ෘත ඒ මහරහතන් වහන්සේලා ඉදිරිපත් වුණ. සමහර අවස්ථාවල ධර්ම සංගායනා කෙරෙව්ව. සමහර අවස්ථාවල දැන් තුන්ගනි ධර්ම සංගායනාවට පෙර බුද්ධ ශාසනයට විරුද්ධ මතවාද 1000ක් තිබුණ කියනවා. සකවාද 500යි පරවාද 500යි කියල. ධර්මී ස්වරූපයෙන් පතුරෝපු වැරදි මතවාද 1000ක් පමණ තිබ්බ. ඒ මතවාද සියල්ලම මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඒවා ත්‍රිපිටක ධර්මයම මතු කර කර මේක වැරදි මෙන්න ධර්මය මෙන්න නියම ධර්මය මෙන්න බුද්ධ වච්චනය ඔය අදහස වැරදි ඔය අදහසත් වැරදි මෙන්න බුද්ධ වචනය කියලා එකින් එක කර වැරදි මතවාද කණ්ඩනය කරලා ඒවා ධර්මයම මතු කරමින් වැරදි මතවාද බිඳහෙලල තමයි තුන්ගනි ධර්ම සංගායනාව සිදු කරන්න. එදකොට අපිට පේනවා සමහර රහතන් වහන්සේලා ධර්මය මතු කරමින් එවැනි වැරදි මතවාද යම් යම් අවස්ථාවල බිඳහෙලුව. ඔබ හල ඇති මිලිඳු රජ්ජුරෝ කියලා රජ කෙනෙක්. සමහරයි ඉන්නවා තර්ක විතර්කවලට දක්ෂයි. ඕනෑම බොරුවක් තර්කෙන් ඇත්ත කරලා පෙන්න්න පුළ ඔබ දැකල ඇතිව සමහර නීතිඥවරු ඉන්න. ඔවුන් සමහර වෙලාවට නඩු දිනන්නෙමේ සාධහරණී මතම නෙමේ. එදකොට ඒවා සාක්ෂි මත තමයි තීරණය වෙන්. ඒ සාක්ෂි ගොනුවෙන ආකාරය ඒ සාක්ෂිවල ස්වභාව ඉදිරිපත් කරන ආකාරය තර්ක විතර්ක මත ඒක වැරදිදේ වුණත් හරි කියල ඔප්පු කළ පෙන්න්න ඉන්න. එවැනි දේවල් උදාහරණ ඕන තරං ඔබ ඉතිහාසය හල ඇති. ඒ නිසා නිවරදිකරුවා වැරදිකාරය වෙනවා සාක්ෂි ඉදිරිපත් කරන සුරූපි තර්ක විතර්ක මත වැරදිකාරයා නිවරදිකාරයා කරලා නිදහස් කරගන්නවා තමන්ගේ තර්ක විතර්ක මත. එතකොට මෙවැනි තර්ක විතර්කවලට දක්ෂ පුද්ගලයෝ කතිකත්වයට දක්ෂ පුද්ගලයෝ ඕනෑම කෙනෙක් කතාවෙන් කතිකත්වෙන් තර්ක විතර්කවලින් කෑගහල හඬ අවදි කරලා සමහරලාට තමන්ගේ සුරූපයෙන් පෞර්ෂයෙන් කෙනෙක්ව පරාජය කරනවා නිවරදිකාරය වනත් වැරදිකාරය වෙන. එතකොට මෙන්න මේ වගේ හැකියා ඇති යම් යම්මයි ලෝකෙ පහළ වෙන. ඒ අය අතර වැරදි මිත්‍යා මතවාද දරාගත් අය පහළ වුණොත් ඔවුන් විශාල විනාස ලෝකෙට සිදු කරන. ඒ වගේ මිලිඳු රජ්ජුරුවෝ කළ රජ කෙනෙක් ඉඳලා තියෙනවා ඉතිහාසි. මේ මිලිඳු රජ්ජුරුවෝ වැරදි විකෘති මතවාද දරාගෙන හිටපු කෙනෙ. ඔහු ධර්මයම තියෙන කරුණු තැන් තැන්ගොලින් එකතු කරලා තමන්ගේ වැරදි මතවාද මෙන්න බුදුහාමුදුරු මෙහෙමනි කියලා තියෙන අන්න මං කියප එක හරි ඕම් පේනවනේද කියලා ධර්මය වැරදි විදිහට අර්ථකථනය කර කර තමන්ගේ වැරදි මතවාදය පතුරුවන්. පිංහතුනි බුදුහාමුදුරන්ගේ බුද්ධ දේශනා 84,000ක ධර්මස්කන්ධයක් තියෙන. මේ 84,000ක ධර්මස්කන්ධය මේ ත්‍රිපිටකයේ හොඳට කියෝපු කෙනෙකුට
ඒ බුද්ධ වචනය අදහසම ගන්නේ නැතුව ඒවැන් තැන්තැන්වලින් අරගෙන තමන්ගේ මතවාද ඔප්පු කරන්න පුළුවන් විදිහට තර්ක ගොඩනගන්න තැන්තැන්වලින් කෑලි එකතු කරගෙන හදාගන්න පුළුව. එවැනි මතවාද අපිට වර්තමානයත් ඉතිහාසෙත් ඕන තරන් දකින්න ලැබෙන. සූට්‍ර දේශනාවක් කියෝපහම ඒ සූත්‍රයම තියෙන අදහස බුදුරජාණන් වහන්සේ මොනවගේ අදහසක්ද දැරුවේ කියලා ඒ බුද්ධ වචනය අදහස අපි ගන්න ඕන. හැබැයි සමහරයි ඒක කෑලි කෑලි එකතු කරගන්න. එකන තමන්ට වාසිදායක සූත්‍ර කොටස් කෑල්ල කෑල්ල ගන්න. අරගෙන ඔන්න මගේ අදහස ඔය කිවේ බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ. ඒකන මං කිවේ එහෙම කිය අර ධර්මයේ තියෙන කෑලි එකතු කර තමන්ගේ මතේ හරි කියල ඔප්පු කරන්න උත්සාහ කරන. එවැනි ස්වභාවයන් අපිට ඕන තරන් දකින්න ලැබ. එවැනි රජ කෙනෙක් තමයි මිලිඳු රජ්ජුරු. මේ මිලිඳු රජ්ජුරු හරි තර්ක විතර්කවලට දක්ෂයි. ඒ කරන තර්කවලට මූුණ දෙන්න පුළුවන් කෙනෙක් එදා මනුස්සලෝකයේ සාමාන්‍ය අතර හිටිය නෑ. අපි දන්නවා රහතන් වහන්සේලා ගැන ගත්තත් මේ රහතන් වහන්සේලා කියන හැමෝම ධර්ම කතිකයෝ නෙමේ. මේ බුද්ධ ශාසනය තුළ සමහ රහතන් වහන්සේලා ඉඳලා තියෙනවා එක බණපදයක් කියන්න කාටවත් එලියට ඇවිල්ල බණ කියලනෑ. සමහරයි කෙටියෙන් ගාථාවක් කියන එච්චරයි. ඒ වගේ රහතන් වහන්සේලා අතර වුණත් සමහර රහතන් වහන්සේලා උන්වහන්සේලා ධර්මය අවබෝධ කරගත්තට පස්සේ හුද කලාව මහ කැලේ වනාන්තරීම වැඩඉඳලා මිනිස්සු අතරටවත් ඇවිල්ලත් මේ ධර්මය ප්‍රචාරය කරන්න නැතුව උන්වහන්සේලාගේ සසර ගමන අවසන් කරගෙන පිරිනිවන් පානවා. ඒක ඉන්ද්‍රිය ධර්මයන්ගේ ස්වභාවය. එක භික්ෂූන් වහන්සේලාගේ චරිත ලක්ෂණ. ඒ අතර හිටියා ධර්ම කතික භික්‍ෂූන් වහන්සේලා. ඊළඟට ප්‍රඥාවන්තයන්ගේ අග්‍ර භික්‍ෂූන් වහන්සේලා. ඊළඟට බොහොම මිහිරට ධර්මයේ දේශනා කරන්න පුළුවන් භික්‍ෂූන් අතර අග්‍රයි හිටිය මන්තානි පුත්ත පුන්න මහරහතන් වහන්සේ සාරිපුත්ත හාමුදුරු ආනන්ද හාමුදුරු එවැනි සසරේ පෙර පින් ඇති දක්ෂ ස්වාමීන් වහන්සේලා බුදු හාමුදුරන්ගේ කාලි ධර්ම දේශනා කර. සමහර රහතන් වහන්සේලාම ඉදලා තියෙන එක බණපතයක් කාටවත් කිවේ නෑ කිය. උන්වහන්සේලා රහත් වෙලා වැඩ ඉඳලා පිරිනිවන් උන්වහන්සේලා කායෙක්වත් තර්ක විතර්ක කරන්න වාද විවාද කරන්න ඕක හරි වැරදිී කියලා කාටවත් ඔප්පු කරන්න යන්නේ. තමන් වහන්සේලා අවබෝධ කරගත්ත ඒ විමුක්තිසෝ විඳමින් වැඩ ඉඳලා උද කලාව පිරිනිවන් පාන. එදකොට ඒ අතර මේ ශාසනයට මේ මිලිඳු රජ්ජුරුවන්ගේ විශාල විනාසයක් වේගෙන යනකොට ඒ වෙලා ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා එකතු වෙලා සාකච්ඡා කරා. මේකට මූුණ දෙන්න පුළුවන් හොඳ දක්ෂ ව්‍යක්ත විසාරද බහුස්සුත ධර්මදර බොහෝම පෙර පින් ඇති භික්‍ෂූන් වහන්සේ නමක් ඉන්නවද මේ මිලිඳු රජ්ජුරුවන්ගේ තර්ක විතර්කවලට මූුණ දීලා ධර්මය බලවත් කරන්න දක්ෂ. ඒ වෙනකොට මනුලොව හිටිය නෑ. මාර්ග පල්ලාබින් බොහෝ පිරිසක් හිටියත් ඒ අය අතර මේ වාද විවාද කරගෙන තර්ක විතර්ක කළගෙන මිලිඳු රජ්ජුරුව පරාජය කරන්න ඉදිරිපත් වෙන්න තරම් දක්ෂය නෑ. ඒ වෙලාවෙ බැලුවත් දෙව්ලොවත් ඉන්නවාද දිවියලෝකික ඉන්න. බොහොම පින් ඇති පාරමී පුරණ සසරේ ධර්ම කතිකත්වය පිණිස මේ පාරමී පුරණ ඉන්න. සංසාරයේ ඒ හැකියා දක්ෂතා ඇති සසර පුරුදු තියෙන පින්වන්තයි ඉන්න. ඉරදි බල සම්පන්න මහරහතන් වහන්සේලා දෙව්ලෝට වැඩම කරලා එවැනි පින් ඇති දෙවි කෙනෙකුට මනුලොවට ආරාධනයක් කරා. ස්වාමීනී ඔබහන්සේ මේ දිවේ සැප විඳමින් දෙව්ලෝට වෙලා ඉන්න නැතුව මනුස්සලෝකයේ මේ ශාසනයේ මිලිඳු කියල රජ කෙනෙක් පහළ වෙලා තර්ක විතර්ක කරමින් ධර්මය අධර්මය හැටියට මිනිස්සුන්ට මතු කරන. අධර්මය ධර්මය කියල වැරදි විදිහට මතු කරන. ඒ නිසා ශාසනයේ බේරගන්න සුදුසු දක්ෂ ව්‍යක්ත විශාරද කෙනෙක් අවශ්‍යයි. ඔබහන්සේ මනුලෝටෙන් මුලින් කැමති උන්නේ. නැවත නැවතත් බුද්ධ ශාසනය වෙනුවෙන් ඔබ මේ දේ කරන්න කියලා කාරණා කියනකොට මේ දේවතාව කැමති වුණා මනුලොවට ඇවිල්ලා මිනිස් මවකුසක පිළිසිඳගෙන මනුස්සලෝකයේ ඉපදිලා ඒ ධර්මය තුළින් ධර්මය දියුණු කළ මිලිඳු රජ්ජුරුවන් පරාජය කරලා ධර්මය මතු කරවන්. ඒ විදිහට රහතන් වහන්සේලාගේ ආරාධනෙන් දෙව්ලොවි මනුලොවට ආපු කෙනෙක් තමයි නාගසේන මහරහතන් වහන්සේ හැටියට එදා පැවිදි වෙලා ත්‍රිපිටක ධර්මය හදාහරලා ව්‍යක්ත විසාරද භික්ෂුවක් බවට පත්වෙලා ඒ ධර්මයේ තර්ක විතර්ක කරමින්
ඒ ධර්ම කරුණු මතු කරමින් මිලිඳු රජ්ජුරුවන්ව පරාජය කරලා ධර්මය ස්ථාපිත කරේ. ඒ මිලිඳු රජ්ජුරුව එක්ක ඇතිවෙච්ච සංවාදි තමයි අද මිලින්ද ප්‍රශ්නය කියලා පොතකට ඒ නාගසේන මහරහතන් වහන්සේ දීප පිළිතුරු මිලිඳු රජ්ජුරුවන්ගේ ප්‍රශ්න මේ ඔක්කෝම පොතක් හැටියට වර්තමානය ඒ ශාසනික පොත් අතර අදත් අපිට දකින්න ලැබෙනවා මිලින්ද ප්‍රශ්නය කියන පොත් වහන්සේ. එතකොට පිංහතුනේ දැම් බලන්න මේකට කොච්චර කාලයක් ගියාද කියලා හිතන් මිලිඳු රජ්ජුරෝ එදා මේ තර්ක විතර්ක කරගෙන ශාසනී වනසගෙන යනකොට ඒ අධර්ම මතවාදේ වෙනුවෙන් එදා වැඩහිටිය මහරහත්තන් වහන්සේලා සැලසුම් කරා දිවිය ලෝකෙට ගිහිල්ලා දෙව්ලොව ඉන්න දේවතාවන්ට අතර පින් ඇති කෙනෙක්කුට මනුලොව උපදින්න කියලා දැම් මේ රජ්ජුරුව එක්ක තර්ක විතර්ක කරලා ධර්මය මතු කරන්න දක්ෂ කෙනෙක්ව දෙව්ලොවේ මනුලවට එන්න කියලා ආරාධනා කරලා මනුලුවට ගෙන්න්න ගත්තා. හැබැයි ඔබ හිතන්න ඒ කෙනා දිවිය ලෝකෙ මනුස්ස ලෝකෙට ඇවිල්ලා අවුරුදු කීයක් යනවදොයි වැඩේට මේ හිටානිද්ද ප්‍රතිපල් ලැබෙන දෙයක් නෙමේ. එතකොට කෙනෙක් මවකුසේ පිළිසිඳගෙන මාස 9ක් විතර මවකුසේ වැඩිලා දරුවෙක් හැටියට ඉපදිලා ඉපදිච්චගම මේ පොඩියකාට තර්ක විතර කරන්න බෑනේ. එතකොට මේ දරුවා සාමාන්‍ය දරුවෙක් හැටියට හැදී වැඩිලා ඉස්සල ඇවිදින්න පුරුදු වෙනවා වචනෙන් වචන කතා කරන්න පුරුදු වෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් ළමා කාලේ යමක් තේරෙන කරන වයසෙනකොට අන්න පෙර පින මතු වෙනකොට පැවිදි වෙනවා. පැවිදි විච්ච ගමන් තර්ක විතර්ක කරන්න බෑ. ත්‍රිපිටක ධර්මය හදාරන්න කාලයක් යනවා. හොඳට ධර්මය ඉගෙන ගන්නවා විනේ හදාරනවා. එතකොට කාලයක් ධර්ම විනේ හදාරලා ඒ ධර්මී දියුණු කරලා තමනුත් ධර්මය අවබෝධ කරගෙන අර ධර්මය ගැන ව්‍යක්ත විසරද බහුස්සුත ධර්මදර මට්ටමට පත්වෙන්න අවුරුදු ගණනාව. සමහර වෙලාවට ඒ කෙනාගේ ජීවිතය අවුරුදු 30 35 40 ඒ වගේ වෙනකොට තමයි බොහොම පරිණත ව්‍යක්ත විසරද බහුස්සුත කෙනෙක් බවට පත්වෙන්. එදකොට එවැනි කාලයක් ගියා මේ මිලිඳු රජ්ජුරුවන්ගේ අධර්ම මතවාදේ පරාජය කරන්න. එදා මහරහතන් වහන්සේලා එවැනි අනාගත සැලසුමක් තුළ දෙව්ලොව හිටපු පින් ඇති අයට ආරාධනා කරා ශාසනය වෙනුවෙන් මනුස්ස ලෝකෙටෙන්. පිංහතුන ඒ නිසා බුද්ධ ශාසනයක් අපිට ලැබිච්ච වෙලාවේ. මේ වෙනකොට අපි දන්නවා ඉතිහාසය අවුරුදු ගානක් අවුරුදු 100 ගානක් ආපස්සට බලනකොට අපේ රටේ ශාසනය කාලෙකට වේගෙන් බැබලෙනවා. කාලෙකට ශාසනය විනාශවේගෙන යනවා. හැබැයි බුද්ධ අධිෂ්ඨානය නිසා කොහෙන් හරි තැනකින් ආයි රැකෙනවා. කවුරු හරි පින් ඇති අය පහළ වෙලා මේ ශාසනය ආයම රැකගන්නවා බේරගන්නවා අනාගත පරපුරට ආරක්ෂා කළ දෙනවා. එහෙම තමයි ඉතිහාසයාවේ. අද ලෝකෙ පූජනීය විදිහට අපි තුන් ලෝකයාම පුද පූජා කරන රුවන්වැලි මහා සෑය පවා අවුරුදු 200කට වඩා වැඩි කාලයක් අපේ රටේ මිනිස්සුන්ගේ වන්දනා මානවලින් බැහැර වුණා. ඔබ බලන්න ඉතිහාසෙ පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි ආක්‍රමණ නිසා අනුරාධපුර අටමස්ථාන රුවන්වැලි සෑය විතරක් නෙමෙයි මුළු අනුරාධපුර ඒ ප්‍රදේශවලම හිටපු මිනිස්සු ඒ ප්‍රදේශ අතහැරලා මුහුදුබඩ පළාත්වලට ගියා පදිංචියට. අනුරාධපුර නගරේ මහා කැලෑවකින් වැහිලා ගියා. රුවන්වැලි මහා සෑය අවුරුදු 200 ගානක් එක මනුස්සයෙක් වඳින්න පුදන්න නැතුව කැලෑවකින් වැහිලා ගියා. 1876 රුවන්වැලි මහා සෑය ආයෙමත් මහ වනාන්තරයේ මැද්දේ තිබිලා හොයා ගනිද්දී පස් කන්දක් වගේ වටේට ගස් හටගෙන ඒ වගේ චෛත්‍යයේ යම් යම් කොටස් කඩාගෙන ගරා වැටිලා එවැනි ස්වභාවෙන් ආයෙමත් ප්‍රතිසංස්කරණය කරලා දැන් බලන්න ආයෙමත් මේ වෙනකොට තුන් ලෝකයාම විශාල වශයෙන් පුද පූජා කරන ලක්ෂ ගණන් මිනිස්සු එකතු වෙලා වඳින පුදබිමක් බවට පත් වුණා. මේ අවුරුදු 10-12 කාලය තුළ ඉතිහාසයේ ඔබ බලන්න ඔබේ අම්මල තාත්තලා ආච්චිලා සීලාගේ කාලවලට වඩා වේගෙන් ධර්මය මතු වුණා. බෞද්ධ නාලිකා ආරම්භ වුණා. නිතර බණ ඇහෙන්න පටන් ගත්තා. දහම් වැඩසටහන් වලට විශාල නැඹුරුවක් මිනිස්සුන්ගේ ආකර්ෂණයක් ධර්මයත් එක්ක ඇති වුණා. ඒ නිසා වර්තමානයේ බොහෝ වෙහෙර විහාර චෛත්‍ය ලෝකෙ විශාල වශයෙන් ඇති වෙනවා ශාසනය බැබලෙනවා. අන්නේ බැබලිච්ච ශාසනයක් තුළ ධර්මය ඇහෙන කාලෙක මනුලොව ජීවත්වෙන ලැබීම
ඔබටත් මටත් අපි සියලු දෙනාටමත් විශාල් පින. තිං එහෙමනං ඔබ හැම දෙනාටම බණහන්න ධර්මය දියුණු කරන්න අපිට නිවරදි ධර්මය සත් ධර්මය ලැබිලතියෙන. කල්්‍යයාන මිට්ටයන්ගෙන් පිරිසිදු ධර්මය අහන්න ලැබෙන. ඒ අහන ධර්මය ඔබ නුවනින් විමසන්න යෝනිසෝ මනසිකාරයේදෙන් ඔබ මේ ධර්මය අවබෝධ කරගන්න අවංක උත්සාහයක් ගන්න. ඔබට මේ ජීවිතය තුළ බාහිරින් ලැබෙන කාරණා දෙක කල්්‍යාන මිත්‍ර සේවනයයි සද්ධර්මශ්‍රවනයයි හොඳින්ම ලැබෙනවා. මේ ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය යෝනිසෝ මනසිකාරයයි දම්මානු දම ප්‍රතිපදාවයි ඇති කරගෙන. ඔබ හැම දෙනාටම මේ උතුම් ධර්මය අවබෝධ කරගන්න මේ ජීවිතේම වාසනාව ලැබේවා 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 කියල අපි ඔබට ආශිර්වාද කරනවා.